එහෙනම් අපි අද අර ඉලෙක්ට්‍රොනික කොටස ඊළඟ කොටස තමයි යන්නේ. මොකද මම ඉලෙක්ට්‍රොනික්ස් වල ඔයාලට වීඩියෝස් 3ක් දාලා තිබ්බා. මං හිතනවා මේ ඉලෙක්ට්‍රොනික වීඩියෝස් 3 බලන්න ඇති කියලා. හරිද? ඒකේ අවසානට කතා කරා අපි අර්ධ සන්නායකයක් විදිහට සිලිකන් ගැන කතා කරා නේද? හරි. මෙන්න මේ විදිහට අර්ධ සන්නායක විදිහට සිලිකන්ගේ ව්‍යුහය ගැන අපි එදා කතා කරා දරුවනේ. එතකොට අද මම ඒ සිලිකන්ගේ ව්‍යුහයෙන් තමයි තව ටිකක් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් අපි ඒක ගැන කතා කරමු. මෙන්න මෙහෙමයි. සිලිකන් ගත්තාම මෙන්න මේ වගේ සිලිකන් ඉන්නේ නේද? මෙහෙම තමයි සිලිකන්ගේ ස්පටික දලිස තියෙන්නේ කියලා අපි කතා කරා. මෙන්න මේ දලිස මම මෙන්න මෙතනට දාගන්නම් දරුවනේ. හරි. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? මම මේ view කරන ස්ක්‍රීන් එක පේනව නේද? මම මෙතන මේ ඕපන් කරගෙන ඉන්න ස්ක්‍රීන් එක මම හිතන්නේ පේනවා ඇති ඔයාලට. හරි. එතකොට මෙන්න මේකේ සිලිකන් අපි කතා කරේ මේ සිලිකන්ගේ වටේට නේද? ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගෙන ඉන්නවා කියලා අපි කතා කරන්නේ දරුවනේ නේ. එතකොට මේ හැම පෙත්තකම ඉලෙක්ට්‍රෝන දෙක නේද? 1 නේද? 1 ඔහොම තියෙනවානේ. මෙතනත් 1 මෙතනත් එකක් අපි දාමු. මෙතනත් එකක් දාමු. මෙතනත් මෙයාගේ එක දාමු රයිට්. අපි මෙන්න මෙහෙම ඇඳනේ. ඔබට මතක ඇති. මෙන්න මෙහෙම තමයි අපි යන්නේ. හරි. මේ හැම සිලිකන් කෙනෙක්ම එයාගේ වටේට සිලිකන්ලා 4 දෙනෙක්ව තියාගෙන නේද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමකින් තමයි මෙන්න මේ සිලිකන් ස්පටික දලිස හැදෙන්නේ කියලා අපි කතා කරා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේක තමයි අපි එදා කතා කරේ. දැන් මේක තමයි චුට්ටක් අපි ඩෙවලොප් කරන්න යන්නේ. දැන් මම එදා අවසානයේ කතා කරා මෙන්න මේ වර්ගීකරණය ගැන. පුතේ අර්ධ සන්නායක තියෙනවනේ සිලිකන් වල අර්ධ සන්නායක. ඔය අර්ධ සන්නායක ප්‍රධාන වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන්. එකක් තමයි නිසංග අර්ධ සන්නායක. හරි. එකක් තමයි දරෝ නිසංග අර්ධ සන්නායක. නිසංග කියලා කියන්නේ මේ පිරිසිදු සංසුද්ධ අර්ධ සන්නායක වලට. සිලිකන් තනියම ගත්තාම මෙයා. ජර්මේනියම් තනියම ගත්තාම මෙයා. ඊළඟ જાතිය තමයි බාහ්‍ය අර්ධ සන්නායක. දැන් මෙන්න මෙතන අපි ඇඳලා තියෙන සිලිකන් අර්ධ මේ නිසංග අර්ධ සන්නායක. මෙයා නිසංගයි. සංයෝ නැහැ. හරි. සංයෝ නැහැ. හොඳේ. ඊළඟට ඔන්න ඊළඟ වර්ගය තමයි බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියන්නේ මේ නිසංග එක්කෙනෙකුට හරි වෙනත් මොකක් හරි මූලද්‍රව්‍යයක චූට්ටක් හරි ඩිංගිත්තක් හරි මේ මාත්‍රණය කිරීමේ මාත්‍රණය කරනවා කියලා කියන්නේ එකතු කරනවා කියලා හිතා ගන්නකො හරි චූට්ටක් දාලා එකට මික්ස් කරගන්නවා මික්ස් එකක් හදා ගන්නවා හරි මික්ස් එකක් හදාගත්තට පස්සේ ආන් එහෙම හදා දැන් ඒතර දැන් ඉතන දෙකක්නේ ආන් එහෙම මික්ස් එකක් හදාගත්තට පස්සේ අපි යාට කියනවා පුතේ මොකක් කියලාද බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා. ඉතින් ඕක ඔය බාහ්‍ය අර්ධ සන්නායකයක් හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරි ඉන්න පොල් අපි තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. චුට්ටක් එයාලා දෙන්න ලොග් වෙනකල් යමු. හරි කෙනෙක් නම් ආවා. හරි. එතකොට දරුවනේ මෙන්න මේකේ දැන් අපි ගන්නවා අපි වෙලාවකට පොස්පරස් කියන එක්කනාව ගන්නවා මේකට. හරි. තව වෙලාවකට අපි ඇලුමිනියම් කියන එක්කනාව ගන්නවා මේ වැඩේට. හරි. පොස්පරස් මම මේක දෙකකට නිකන් බෙදා ගන්නම්. මට කියන්න පුතේ පොස්පරස් කීවෙනියටද ඉන්නේ කියලා? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, පොස්පරස් කීවෙනියද? මම හිතන්නේ වෙලා යන නිසා මම කියන්න නේද? 15 වෙනිය නේද පොස්පරස්? එහෙනම් එයාගේ වින්‍යාසය කොහොමද දෙන්නේ දරුවනේ? පළවෙනි ශක්ති මට්ටමේ 2යි, ඊළඟ එකේ 8යි, ඊළඟ එකේ 5යි. ඔන්න මෙන්න මේ නිසංග යාළුව නැතිව ඉන්න මේ සිලිකන් ස්පටිකේ පොස්පරස් චූට්ටක් එක්ක මේ මිශ්‍ර කරනවා. හරි පොස්පරස් චූට්ටක් එක්ක ඩිංගිත්තක එක මිශ්‍ර කරනවා. ආන් එහෙම මිශ්‍ර කරනවට අපි කියනවා පුතේ මාත්‍රණය කරනවා කියලා.
මාත්‍රණය කරනවා. හරි. එතකොට මොකද දන්නවද වෙන්නේ? එතකොට මොකද දන්නවද? පොඩ්ඩයි දාන්නේ. මෙන්න මේ අපි තු මෙන්න මෙතන මේ. හරි. එක සිලිකන් කෙනෙක් වෙනුවට ඒ සිලිකන්ගේ තැන අරගන්නවා කවුද පුතේ? පොස්පරස් කෙනෙක් ඇවිල්ලා සිලිකන්ගේ තැන අරගන්නවා. එහෙනම් මෙන්න මෙතනට එක පොස්පරස් කෙනෙක් පොඩ්ඩයි දාන්නේ. හැම එකටම මේ හැම එකටම රින් ගන්නෑ. බොහෝම කීපයකට විතරක් රින්ගනවා. හරි. දැන් එතකොට මේ පොස්පරස් රින් ගවුවම දැන් අර කලින් අර සිලිකන් ගාව තිබිච්ච ඉලෙක්ට්‍රෝන හතරක් මම අයින් කරන්න සිලිකන් දැන් නැහැ නේද එතකොට රයිට්. මෙහෙම තමයි තියන්නේ. හරි. දැන් පොස්පරස් කියන එකනගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද පුතේ ඉන්නේ? ඔබට පේනවා මේ කීයද තියෙන්නේ? 5යි ඉන්නේ. 5ක් ඉන්නවන්නේ. එතකොට මෙයා ආවිල්ලා අපි සාමාන්‍ය දරන මෙයා ආවිල්ලා පස්වෙනි කාණ්ඩේනේ. මෙයා පස්වෙනි කාණ්ඩේ එක්කනේ හොඳේනේ. මේ පස්වෙනි කාණ්ඩේ නිසා මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්නවා. ඔන්න එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනට දැම්මා. 2යි 3යි 4යි 5ක් ඉන්නවනේ. පස්වෙනියව දාන්න තැනක් නැහැ. හරි. පස්වෙනියට දාන්න තැනක් නැහැ. පස්වෙනිය ඉතින් මේ පස්වෙනිය දාන්න තරක් නැති නිසා ඒ පස්වෙනියා මේ එළියේ කොහෙන් හරි ඉතින් ඉන්නවා. ඉතින් උට ඉන්න තැනකුත් එපයි. ඔය එළියට වෙලා ඉන්නවා ඉතින් බලාගෙන. ඔන්න දැන් මම කියව කතාව හොඳට තේරුම් ගන්න. පොස්පරස්ගේ බාහිර ශක්ති මට්ටමේ දරුවනේ ඉලෙක්ට්‍රෝන 5ක්නේ තියෙන්නේ. අර සිලිකන් එකක් අස්සර පොස්පරස් රිංගවුවාම හරි සිලිකන් ගාව නම් නේ එයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියාගන්න තමයි ඉඩ තිබුණේ. දැන් පොස්පරස් ඉලෙක්ට්‍රෝන 5ක් ඉන්නවනේ. 4ක් 4 ගානට සෙට් වුණාට පස්වෙනියා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එළියේ. පස්වෙනියා එළියේ. අන්න ඒක තමයි කේස් එක. ඕන් ඔහොම එළියේ ඉන්නවනේ. ඕන් ඕක තමයි මෙතන වෙන සීන් එක. ඔතන මෙන්න මෙතන බලන්න පුතේ. මෙන්න එළියේ ඉන්න ඉලෙක්ට්‍රෝන එක අපි මොකක්ද කියන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝනයක් කියලා කියනවා. එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් කියලා කියනවා නේ. හරි. ඔය වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝනයක් નિરાයාසයෙන්ම දැන් අර කලින් සිලිකන් ලගේ නේද? කලින් සිලිකන්ගේ නිසංග සිලිකන්ගේ අර ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න එපාය. නමුත් මෙතන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා තියෙන්නේ උෂ්ණත්වය වැඩි වීමකින් නෙවෙයි. එයා નિરાයාසයෙන්ම ගැලවිලා. වෙන නේද? යන්න එන්න තරක් නෑ මේ ඉලෙක්ට්‍රෝනෙට. එහෙනම් දැන් මෙන්න මේකේ දුවට බලනකොට පේනවා පුතේ. මේකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිනේ. ඉලෙක්ට්‍රෝන තමයි නේද? ඒ කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. හරි මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන වැඩි කියලා මම නිකන් දාන්නම් කරයි. මුක්ත ඉලෙක්ට්‍රෝන ගාන වැඩි. හරි. ඉලෙක්ට්‍රෝන ගානනේ වැඩි. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝනයක් මොන ආරෝපිතද පුතේ? ඉලෙක්ට්‍රෝනයක් ඍණ ආරෝපිතයිනේ. ඔන්න මම කියනකොටම මේක තේරුම් ගන්න right. ඉලෙක්ට්‍රෝනයක් ඍණ කියලා කියන්නේ මෙන්න මේක ඇවිල්ලා ඍණ ආරෝපිතයි. ඍණ ආරෝපිත ඍණ කියන එකට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ පුතේ? ඍණ කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා නෙගටිව් කියලා. හරි. ඍණ කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා පුතේ නෙගටිව් කියලා. ඉතින් අන්න ඒ නෙගටිව් කියන එකේ n අකුර අරගෙන මෙන්න මේ වගේ අර්ධ සන්නායක වලට කියනවා මේ වගේ මික්ස් වෙච්ච අර්ධ සන්නායක වලට කියනවා පුතේ. හරි. මේ වගේ අර්ධ සන්නායක වලට කියනවා n වර්ගයේ. හරි. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා. n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා පුතේ මෙන්න මේ වගේ එව්වට. ඇයි n වර්ගය කියලා කියන්නේ? n කියන්නේ නෙගටිව්. නෙගටිව් කියලා කියන්නේ ඍණාරෝපණ වැඩි. ඍණාරෝපණ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වැඩියෙන් ඉන්න නම් අනිවාර්යයෙන්ම මෙයාව මාත්‍රණය කරලා තියෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 4ට වඩා වැඩි එක්කෙනෙක් එක්ක නේද? මෙයා 4ක්නේ තියෙන්න ඕන 4ට වඩා මොකද වෙලා තියෙන්නේ? වැඩි වුණොත් ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙන්නේ නේද පුතේ? හරි. ඔන්න දැන් තේරුම් ගන්න මේ රටාව ලස්සන රටාවක් තියෙන. හොඳද? දැන් මම මෙන්න මේ රටාව එන එක මෙන්න මෙතනට දාගන්නම්. හරි.
මෙතන මම දාගන්නකො මේ රූපේ. හරි. මේ රූපේ මෙතනට අරගෙන හරි. මේ ටික තමයි චුට්ටක් අමාරුනේ. අමාරු කියන්නේ චුට්ටක් මේ හරි. මේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ යම් අමතර වෑයමක් දරලානේ උපරිමයටම තේරුම් ගන්න ඕන ටිකක් මේ ටික හොඳට තේරුම් ගත්තට පස්සේ අවුලක් නෑ. හරි මම මෙන්න මේ තේරුම් ගන්න ඕන ටික මෙන්න මේකට දාන්නම් මෙතනට right. එතකොට මෙන්න මේ කොටසට අපි කියනවා මොකද්ද n වර්ගයේ හරි හරි n වර්ගයේ බාහිය අර්ධ සන්නායක කියලා කියනවා. හරි n වර්ගයේ බාහිය අර්ධ සන්නායක කියලා කියනවා පුතේ. මෙන්න මේවට මං හිතනවා ඒක ඩිංගිත්තක් හරි පැහැදිලි වෙන්න ඇති කියලා මම කියපු විදිහට right. හරි. තාම ඉවර නෑ හොඳේ. දැන් ඔන්න ඕක තමයි ඔය මේ වීඩියෝ එක මම අදත් දානවා YouTube එකට. ඊට පස්සේ නැවත මේක බලන්න right. මේ කියපු දේ බලන්න right. ඔන්න දැන් මේක අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. මම මේක මෙන්න මෙහෙම කරනවා. හරි. ඔන්න මම මේක ආයසරයක් මම මේක මෙහෙම කරන්නම්කෝ. අලුතෙන් ආයසරයක් අඳිනවා. නේ? අලුතෙන් ආයසරයක් අඳිනවා. ඔබගේ හිතසුව පිණිස ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ආයසරයක් මම මේක අඳිනවා. මේක නෙවෙයි ඊළඟ එක තමයි පෙන්නන්න අදින්න. දෙවර්ගයක් තියෙනවා කියලා මම කියනවා right. හරි. දැන් බලමු මෙන්න මේකේ ඉස්සල්ලාම මම අඳිනවා සාමාන්‍ය සිලිකන් නම් කොහොමද තියෙන්න ඕන දරුවනේ? සාමාන්‍ය සිලිකන් නම් නේද? 1 2 1 2 නේ. ඔන්න 1 2 මේ හැම තට්ටකම දෙක ගානේ තියෙන්න ඕන. හැම තට්ටකම ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙන්න ඕනි. හරි. හැම තට්ටකම ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙන්න ඕනේ. හැම තට්ටකම ඉලෙක්ට්‍රෝන දෙක ගානේ තියෙන්න ඕනේ. ඕක තමයි සාමාන්‍ය ආකාරය. මං කියන එක ඇහෙන අය hands up එකක් දෙන්න පුතේ. මම කියාගෙන යනවා ඇහෙනවද දන්නෙත් නෑ. හරි. right හරි. ඔන්න හොඳට තේරුම් ගන්න right. දැන් ඔන්න මම මොකද කරන්නේ? මම දැන් ගන්නවා මේ තුන්වෙනි කාණ්ඩේ එක්කෙනෙක්ව. තුන්වෙනි කාණ්ඩේ එක්කෙනෙක්ව කාවද ඇලුමිනියම් ගන්න පුළුවන් හරි. එහෙම නැත්නම් නේද? ලිතියම් බෙරිලියම් බෝරෝන් ගන්න පුළුවන් හරි. ඇලුමිනියම් බෝරෝන් වගේ එක්කෙනෙක්ව ගන්න පුළුවන් right. හරි. දැන් මෙන්න මෙයා මෙන්න මේ වගේ ඇලුමිනියම් හරි බෝරෝන් හරි කොටසකින් චූට්ටක් යොදාගෙන හරි චූට්ටක් එක්ක මෙන්න මේ සිලිකන් කෑල්ල මිශ්‍ර කරනවා. එතකොට වැඩිපුර තියෙන්නේ සිලිකන් මෙව්ව චූට්ටයි දාන්නේ ඩිංගිත්තයි දාන්නේ හොඳේ. දැන් අපි බලමුකෝ මේ බෝරෝන් ගැන හිතමුකෝ. බෝරෝන් ගැන හිතන්න. බෝරෝන් පුතේ කීවෙනියද? හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් පස්වෙනියනේ. එයා ඇවිදින් පස්වෙනියනේ. පහන වින්‍යාස කොහොමද දෙන්නේ පුතේ? 2යි 3යි කියලායි වින්‍යාසය එන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි ඊළඟ ශක්ති මට්ටමේ 3යි. ඔහොමනේ එන්නේ. දැන් ඊළඟ ශක්ති මට්ටමේ 3යි. ඔන්න දැන් අපි මොකද කරන්නේ? කලින් වගේම දැන් ඔන්න අපි හිතමු මෙන්න මේ සිලිකන් වෙනුවට ඔන්න මේ සිලිකන් වෙනුවට දැන් මෙතන සිලිකන් පරමාණු 100ක් විතර ඉඳන්දි බෝරෝන්ලා 5ක් විතර අතරමැද රිංගනවා. ඒක තමයි වෙන්නේ. හරි. ඔන්න බෝරෝන්ලා 5ක් විතර අතරමැද රිංගනවා. හොඳේ. දැන් ඔන්න මම මෙන්න මේ සිද්ධිය වෙන තැනට මෙන්න බෝරෝන් කෙනෙක් රිංගවුවා. මෙන්න ඉන්න පුතේ බෝරෝන්. මෙන්න ඉන්න දරුවෝ බෝරෝන්. දැන් බෝරෝන්ගේ බාහිරතම කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? 3යිනේ. හරි.
බාහිරතම කවච ඉලෙක්ට්‍රෝන 3යි. ඔන්න එක්කෙනෙක් මෙතන 1යි 2යි 3යි එච්චරයි. ආයෙ දාන්න වෙන කෙනෙක් නැහැ නේ. වෙන දාන්න එක්කෙනෙක් නැහැ. වෙන දාන්න එක්කෙනෙක් නැහැ. නමුත් ඉතින් එයාට ඉන්න තැනක් තියෙනවා. තැනක් තිබ්බට අනේ මේ වගේ ප්ලේස් එකක් තිබ්බට ඒකට දාන්න එක්කෙනෙක් නැහැ. හරි. මේ වගේ ප්ලේස් එකක් තිබුණට ඒකට දාන්න එක්කෙනෙක් නැහැ. මොකද්ද මේ වගේ හිස් තැනකට කියන්නේ පුතේ? මේ වගේ හිස් තැනකට දැන් කලින් එක ඉලෙක්ට්‍රෝන වැඩි වුණා වැඩි වෙලා දැකලා දැන් එහෙම නැහැ. දැන් මෙතන දාන්න එකෙන්නේ නැහැ. මේ වගේ හිස් තැනකට මොකක්ද කියන්නේ? ඉලෙක්ට්‍රෝන නොමැති තැනකට කියනවා පුතේ මොකක් කියලාද අපි? කුහරයක් කියලා. අපි කතා කරා කලින් වීඩියෝ එකේ right? කුහරයක්. ඕම් ওই විදිහට එක බෝරෝන් කෙනෙක්ව දැන් සෙට් වුණොත් එහෙම එක බෝරෝන් කෙනෙක්ව මේකට ආදේශ වුණොත් එහෙම එකාට එක කුහරේ ගානේ මොකද වෙන්නේ? හැතිරෙනවා. හරි. කුහරයක් සාමාන්‍යයෙන් දරුවෝ අපි සලකනවා මේ. ඒ කියන්නේ මේකේ කුහර ගාන වැඩි. කුහරයක් අපි සාමාන්‍යයෙන් සලකනවා පුතේ ධන ආරෝපණයක් විදිහට. අපි සාමාන්‍යයෙන් කුහරයක් සලකනවා ධන ආරෝපණයක් විදිහට. ධන කියලා කියන්නේ පුතේ පොසිටිව් නේ. ධන කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? පොසිටිව්. ආන් ඒකෙන් මෙන්න මේ එන්න කුඩ අරගෙන අපි මොකද කරන්නේ? අපි මෙන්න මේකට නමක් දෙනවා. එහෙනම් මෙන්න මේ වගේ අර්ධ සන්නායක වලට කියනවා පුතේ මොනවාද? p වර්ගයේ බාහිය අර්ධ සන්නායක කියලා කියනවා. p වර්ගයේ බාහිය අර්ධ සන්නායක කියලා කියනවා. මෙතන p කියන්නේ පොස්පරස් එහෙම නෙවෙයි. මෙතන p කියන්නේ මොකද්ද? මේ පොසිටිව් කියන එක right? පොසිටිව් මේක ධන කුහරයක් ඇවිල්ලා ධනනේ. හරි? කුහරයක් ධන ආරෝපිත නිසා තමයි මෙන්න මේවට p වර්ගයේ අර්ධ සන්නායක කියලා කියන්නේ. නිකම්ම නිකන් නෙවෙයි බාහ්‍ය අර්ධ සන්නායක හොඳේ. p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා. ඔන්න එතකොට අපිට තව අර්ධ සන්නායක වර්ගයක් හම්බ වෙනවා පුතේ. එහෙනම් මොනවද අනික් අර්ධ සන්නායක වර්ගේ? p වර්ගයේ අර්ධ සන්නායක. ඔන්න ඔය මැක්ස් කියලා එක්කෙනෙක් එනවා. මැක්ස් කියලා එක්කෙනෙක් එන කවුද දන්නවද? ඔයාලා දන්නේ එක්කෙනෙක්ද? මැක්ස්ලා අවශ්‍ය නැහැ නේ පන්තියේ. කවුද දන්නේ? හරි. ඊට පස්සේ p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක ගැන තමයි පුතේ මම දැන් මේ කියා දුන්නේ ඔබට. ඉතින් මේක p වර්ගය කියද්දි p කියන්නේ පොසිටිව් කියන එක. හරි. p කියන්නේ පොසිටිව් ධන කියන එක. හරි. එතකොට ඒ ධන කියන එකෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. හරි. ඇලුමිනියම් බෝරෝන් වගේ එක්කෙනෙක් එක මාත්‍රණය කරනවා කියලා කියන්නේ එකතු කරනවා වගේ මේකක්. හරි. එකතු කරනවා වගේ right? ඒ කියන්නේ යාලව සෙට් කරනවා වගේ right? මාත්‍රණය කරනවා එකතු කරනවා වගේ තේරුමක් තමයි තියෙන්නේ. හොඳේ. එතකොට දැන් මෙතන මේ n පැත්තෙත් වඩ p කියලා ගොඩක් වෙනවා. මේ p කියන්නේ phosphorus කියන එක. phosphorus කියන p right? මෙතන මොකද්ද තියෙන්නේ? b කියලා කියන්නේ බෝරෝන් කියන එකේ right? එතකොට phosphorus ගේ ඉලෙක්ට්‍රෝන 15යි බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන 5යි. ඊට පස්සේ එයාලගේ සංයෝජිත මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා තමයි අපි මෙන්න මේ විදිහට මේක ගත්තේ. හරිද? right. එතකොට මෙන්න මේ විදිහට අපිට පුතේ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා જાතියකුයි p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා જાතියකුයි හම්බුණා. එතකොට n වර්ගයේව හදාගන්න කීවෙනි කාණ්ඩේවද දාන්න ඕනේ එහෙනම්? ඒව හදාගන්න පුතේ මොනවද අපි දාන්න ඕන? 5 වෙනි කාණ්ඩේව තමයි දාන්න ඕන. හරි? 5 වන කාණ්ඩයේ නේද?
කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග මාත්‍රණයෙන් මාත්‍රණය කර යාලව හදාගන්න පුළුවන්. එතකොට එන් වර්ගයේ කට්ටියව කොහොමද හදාගන්න පුතේ? මෙතනින් ගන්න වෙනවා මේක රයිට්. p වර්ගයේ කට්ටියව හදාගන්න මොකද කරන්නේ? p කියන්නේ පොසිටිව් නේ. පොසිටිව් නම් නේද? පොසිටිව් කියන්නේ ධන ආරෝපණනේ. ධන කියලා කියන්නේ කුහරනේ. එහෙනම් කුහර තියෙන කට්ටිය මොනවාද? තුන්වෙනි කාණ්ඩේ කට්ටිය වගේ නේද? තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යත් එක්ක මාත්‍රණය කරලා තමයි හදාගන්න පුළුවන්. ඒ වගේ මණික් කාරණය තමයි මෙන්න මේ n වර්ගයේ වගේ බහුතර වාහක අපි කතා කරනවා බහුතර වැඩිපුර ඉන්න කට්ටිය කවුද කියලා right? බහුතර වාහක ලෙස හරි බහුතර වාහක ලෙස ඉලෙක්ට්‍රෝන තමයි දායක වෙන්නේ right? ඉලෙක්ට්‍රෝන දායක වේ. හරි. එතකොට අර කට්ටියගේ බහුතර වාහක විදිහට කවුද දායක වෙන්නේ? එයාලගේ වැඩිපුර ඉන්නේ කුහර නේද? ඒ කියන්නේ වැඩිපුර කියලා කියන්නේ මෙහෙමයි. මේ අර කුහර සහ ඉලෙක්ට්‍රෝන කියන දෙක සාපේක්ෂව තමයි ගන්න. හොඳද? කුහර වැඩි ඉලෙක්ට්‍රෝන වලට වඩා. මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන වැඩි කුහර වලට වඩා. එතකොට වැඩි එක්කනා තමයි කරන්ට් එක ගෙනියන්න දායක වෙන්නේ. එතකොට මෙයාලා පුතේ මෙයාලගේ උෂ්ණත්වය බිඳුවේ තිබ්බත් අවුලක් නැහැ. මෙයාලගේ උෂ්ණත්වය බිඳුවේ තිබ්බත් මෙයාලගේ නිරායාසයෙන්ම එක්කෝ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් එළී ඉන්නවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන එළී ඉන්න එක්කන එහාට මෙහාට කරන්ට් එක ගෙනියන්න try කරනවා. අනිත් එක්කනාගේ අනිවාර්යයෙන්ම කුහරයක් ඉන්නවා. හරි. ඒ කුහරේ නිසා අනිවාර්යෙන් කුහරේ පුරවන්න අනිත් කට්ටිය try කරනවා. කුහරේ පුරවන්න try කරනකොට හැමදාම කුහර හැදෙන්න පටන් ගන්නවා. එතකොට කුහරෙන් ඉලෙක්ට්‍රෝන මාරු වෙන්න පටන් ගන්නවා. හරි. දැන් ඒතකොට ඔතනදී මේක මෙන්න මේ වගේ නේද? මෙතන මේ මෙන්න මෙයා හරි. මේක නෑ සංගීත පුඩු තරගයක් වගේනේ. සංගීත පුඩු තරගයක සාමාන්‍යයෙන් නේද? නටන කට්ටිය 10යි නම් පුටු ගාන කීයද? 9යි. හරි. එතකොට කවුරු හරි එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම පරදින්න වෙනවනේ. හරි. ඒ කියන්නේ පුටු ගාන 9යි නටන ගාන 10යි. එතකොට එක්කෙනෙක් අවුට් වුණාම ඊළඟට පුටු ගාන තව අඩු කරනවා. කොහොමනේ සංගීත පුටු තරගය දෙන්නේ නේ. අන් ඒ වගේ තමයි පුතේ මෙතන ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ. හරි. නටන එක්කනා නම් හරි. එතකොට කුහරය කියලා කියන්නේ මොකද්ද? තියෙන එයා ඉන්න පුටුව, ඉඳගෙන ඉන්න පුටුව. එතකොට ඔය පුටුව සහ නටන එක්කනා දෙන්නම නේද? එකට සෙට් වුණාම තමයි ඒක දන නේද? මේ එහෙම තමයි හැම වෙලෙම බලන්නේ. හැම වෙලෙම මේ නටන කට්ටිය බලන්නේ පුටුවක් හොයාගෙන ඉඳ ගන්න. හරි ඉඳ ගන්න තමයි බලන්නේ. මේ විදිහට අස්ථායිව ඉන්න බලන්නේ නැහැ. ස්ථායි වෙන්න තමයි බලන්නේ. හරි. කොහොම හරි බාහිර විභවාන්තරයක් ඇල්ලුවාම මේ නිදහසේ හිටියොත් එහෙම ඉලෙක්ට්‍රෝනයක් එයා බලනවා ඍණ පැත්තට යන්න. මේක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බනම් ධන පැත්තට යන්න බලනවා. කුහරයක් තිබ්බනම් එයා ඍණ පැත්තට යන්න බලනවා. හරි. අපි ඒක ගැන තව චුට්ටකින් කතා කරමු. හරි. මේ තියෙන්නේ ඔන්න ඔය විස්තරේ. සිලිකන් වැනි නිසක අර්ධ සන්නායක වලට පුතේ පොස්පරස් මූලද්‍රව්‍ය ඉතා ස්වල්පයක් මේ බලන්න මේ ඉතා ස්වල්පයක් මිශ්‍ර කරහොත් අන්න ඒකට තමයි මාත්‍රණය කියලා කියන්නේ. සිදුවෙන දේ සලකා බලමු කියලා කියනවා. ඒතර මෙන්න මෙතනදී මේ පොස්පරස් දැම්මහම මොකද වෙන්නේ? පොස්පරස්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවනේ බාහිර කවචේ. 5න් 5 වෙනියා එළියේ. එකෙක් එළියේ. ඌට ආයේ ඉන්න තැනක් නැති වෙනවා. ඌ එළියේ. හරි 5ක් ඉන්න නිසා 4යි ඔබා ගන්න පුළුවන් 4යි. හරි. එතකොට එළියේ ඉන්න එක්කනා මොකද කරන්නේ? ඉතින් එළියේ ඉන්නවා කියලා කියන්නේ ඒක හරි අස්ථායි වැඩක්. එතකොට ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවානේ. ඇතුළට ඒ කියන්නේ මේ පුටු නැති ඉලෙක්ට්‍රෝන, පුටුවක් නැති ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවා. ඉතින් එයා මොකද කරන්නේ? ඔය හැම තැනම එහාට මෙහාට යන්න බලනවා. ඒ කියන්නේ සන්නායකතාවය සාමාන්‍යයෙන් තිබ්බට වඩා මොකද වෙන්නේ?
වැඩිවීමක් තමයි වෙන්නේ එතකොට right හරි එතකොට මෙන්න මේකෙදි ඉලෙක්ට්‍රෝනයක් නේ වැඩි හරි ඉලෙක්ට්‍රෝනයක් වැඩි නිසා මේකට අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝනයක් ඍණනේ හරි ඍණ නිසා මේකට කියනවා නෙගටිව් ටයිප් කියලා. ඒ ඍණ වර්ගයේ අර්ධ සන්නායක කියලා කියන්නේ. ඉතින් අපි කෙටියෙන් ඒකට කියනවා n type semiconductors කියලා. හරි. ඉතින් ඒක තමයි මම අර කියලා දුන්නේ කෙටියෙන් right. ඒ සිද්ධිය තමයි තියෙන්නේ right. ඊට පස්සේ ඒ වගේම තමයි බෝරෝන් වගේ තුන්වෙනි කාණ්ඩයක් කෙනකින් මේවා කරාම වෙන වැඩේ. එතකොට එතනදි වෙන්නේ එක කුහරයක් හිස් තැනක් ඇති වෙනවා. මේ වගේ කුහරයක් ඇති වෙනවා. කුහරයක් ඇති වුණාම මොකද වෙන්නේ? මේ කුහරේ නිසා හරි නැවතත් ඒකේ ආරෝපණ ගැලීම වැඩි වෙනවා. හරි කුහරේ නිසා. නමුත් කුහරයක් නේ වැඩි. කුහරයක් කියලා කියන්නේ ධන ආරෝපණයකට අනුරූපයිනේ. ඒක නිසා පුතේ ධන ආරෝපණයක් කියලා කියන පොසිටිව් කියලා කියන්නේ P අකුර ගත්තාම පොසිටිව් ටයිප් සෙමිකන්ඩක්ටර්ස් කියන එකෙන් අපි ඒකට කියනවා P ටයිප් සෙමිකන්ඩක්ටර්ස් එහෙම නැත්නම් P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කියනවා. P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා අපි ඒ වගේ වට කියනවා දරුවනේ. හරි. එහෙම තමයි එතකොට අපි එතනදී ඒක ගැන කතා කරන්නේ. හරි. තව විනාඩි 10ක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒක තමයි එතනදී කතා කරන්නේ. right. ඊට පස්සේ දැන් ඔන්න ඔය ටික ගැන කතා කරලා දැන් ඒක හොඳට අවබෝධ කරගන්න ඕන. හරි. ඒක හොඳට ඔලුවට දාගන්න ඕන. මම ඔය එතනින් ඔය ටික නතර කරනවා. දැන් ඒක ටිකක් ගැඹුරුයි ඔය ටික right. එතනින් පස්සේ අපිට තියෙනවා මේ P ඔන්න දැන් අර වගේ P වර්ගයේ අර්ධ සන්නායක තියෙනවා N වර්ගයේ අර්ධ සන්නායක තියෙනවා. P වර්ගයේ කට්ටිය හරි. එතකොට මේ P වර්ගයේ කට්ටිය අපි මෙතනින් එහාට මෙන්න මෙහෙම පෙන්නනවා. අපි එන්න පෙන්නලෙමුකෝ. එහෙනම් N ලගේ කවුද වැඩි? ඉලෙක්ට්‍රෝන වැඩි. ඔය N කියන කට්ටියගේ ඉලෙක්ට්‍රෝන වැඩිනේ. අපි ඒක පුතේ මෙන්න මෙහෙම පෙන්නනවා. මෙන්න මෙහෙම මේවා දෙකක් ඇඳලා හරි n වර්ගයේ කට්ටිය නම් ඉලෙක්ට්‍රෝන වැඩි අපි මෙහෙම e අකුර දාලා මෙහෙම ඉලෙක්ට්‍රෝන තියනවා කියලා පෙන්නනවා හරි අපි ආය අර වගේ විස්තරාත්මක ලොකුට අඳින්නේ නැහැ e ඉලෙක්ට්‍රෝන තියනවා කියන එක මෙහෙම පෙන්නනවා right ඒ වගේම p වර්ගයේ වට අපි මොකද දානවද කරන්නේ p වර්ගයේ වගේ කුහර තියෙනවනේ කුහර තියනවා කියන එක අපි මොකද කරන්නේ මේ වගේ රවුම් වලින් පෙන්නනවා රවුම් වලින් පෙන්නනවා කුහරනේ හරි රවුම් වලින් පෙන්නනවා කුහර තියනවා කියන එක හරි හෝල්ස් තියනවා කියන එක රවුම් වලින් හිස් රවුම් වලින් පෙන්නනවා ඔවුන් ඔහොම තමයි පුතේ ඔය කුහර සහ ඉලෙක්ට්‍රෝන අපිට පෙන්නා ගන්නට පුළුවන් වෙන්නේ හරි මෙන්න මේක මම අපේ වැඩිදුර ඉස්සරහට අවශ්‍ය වෙන නිසා වෙන්නේ මෙතන දාන්නම් එතකොට මෙන්න මේ විදිහට p වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක තියෙනවා n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක තියෙනවා මම මේක මෙතනට දාන්න පුතා හරි හරි ඒතර n වර්ගයේ කට්ටිය මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන දාලා තියෙනවා කියලා පෙන්නනවා මෙතන කුහර වල හිස් කුහර තියෙනවා කියන එක රවුම් දාලා පෙන්නනවා ඔක තමයි සාමාන්‍ය සංකේත ක්‍රමය ওই සංකේත ක්‍රමයෙන් තමයි අපි මෙතනින් එහාට යන්නේ අපිට එන්නම් ඔන්න pn සංදියට යොමු වෙන්න කාලේ හරි දැන් අමුතු පාඩම් ටිකක් තින්නේ pn සංදිය pn සංදිය කිව්ව ගමන් ඔයාලට නිකන් එකපාරට මේ මොකද්ද මේ කියලා හිතනවන්නේ මේකෙදි කරන්නේ හරිද අර p විදිහට මාත්‍රණය කරගත්ත සන්නායක කෑල්ලකුයි හරි n විදිහට මාත්‍රණය කරගත්ත සන්නායක කෑල්ලකුයි දෙකක් එකට මූට්ටු කරනවා හරි p විදිහේ සන්නායක කෑල්ලකුයි n ආකාරයේ සන්නායක කෑල්ලකුයි දෙකක් එකට මූට්ටු කරන එක තමයි කරන්නේ දෙකක් එකට
මූට්ටු කරන එක තමයි කරන්නේ. හරි. p වර්ගයේ එකයි n වර්ගයේ එකයි දෙකක් එකට මූට්ටු කිරිල්ලක් තමයි අපි මෙතනදී කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරාම තමයි මේ pn කියන සංදිය හැදෙන්නේ. මේක හැදුනට පස්සේ මේකේ තියෙනවා විශේෂ ලක්ෂණ කීපයක්. ආන්ගේ ලක්ෂණ කීපය අපි විවිධ ආකාරයේ සර්කිට්ස් වලට හිම යොදා ගන්නවා. තාමත් තේරෙන්නේ නැහැ ඉන්නක මම ඒක කියලා දෙනකොට right. ඒ ලක්ෂණ ටික ගැන කතා කරන්න කලින් මේ pn සංදිය හැදෙන විදිය ගැන අපි කතා කරලා ඉන්න වෙනවා. එතකොට ඔන්න මුලින්ම පළවෙනිම කාරණේ මේ pn සංදිය හැදෙන්නේ p වර්ගයේ කෙනෙක්වයි n වර්ගයේ කෙනෙක්වයි එකට මොනවා කරනවද සම්බන්ධ කරනවා. හරි. මම එන්නේ එක මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්න. දැන් මෙන්න මෙහෙම ඉන්නේ n p ඉන්නවනේ. හරි. මුන් දෙන්නව එකට මොකද කරන්නේ? මූට්ටු කරනවා. හරි. මේ දෙන්නව එකට මූට්ටු කරනවා. හරි. මෙයා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මම තව එක්කෙනෙක්ව දාන්නම්. මේ එයාව මේ පාටින් දාන්නම්. මේ දෙන්න මෙයාව මේ පාටින් දාන්නම්. මේ දෙන්නව එකට මොකද කරන්නේ? මූට්ටු කරනවා. හරි. දැන් එතකොට තරු මේකේ ඉන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන 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 හොඳට බලා ගන්න. ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන. දැන් මේ පැත්තේ මොනවද ඉන්නේ? මේ පැත්තේ ඉන්නේ කුහර නේද? කුහර. මෙන්න මෙතන එක කුහරයක් ඉන්නවා. මෙතන තව කුහරයක් ඉන්නවා. තව කුහරයක් ඉන්නවා. තව කුහරයක් ඉන්නවා. තව කුහරයක් ඉන්නවා. කුහර 4යි. පල්ලෙහාත් තව මන්නේ නිකම් මේ කුහර ගාලා දාන්නේ. කුහර හිස්තැන් 4ක් ඉන්නවා. දැන් මේ හිස්තැන් තියෙන එකනාවයි ඉලෙක්ට්‍රෝන තියෙන පැත්තයි දෙක එකට මූට්ටු කරාම මොකද වෙන්නේ? මොනවා වෙනවද ඔබට හිතෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන හරි කැමතිනේ දරුවෝ මේ කුහර හොයාගෙන යන්න. ඉලෙක්ට්‍රෝනයි කුහරයි කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙකන්නේ. ඉතින් මේ දෙන්නව එකට සම්බන්ධ කරපු ගමන්ම මොකද දන්නද වෙන්නේ? මොකද්ද කේස් එක? අනුහස් ආවද ඔයා? අනුහස් ඉන්නවද ඇවිල්ලා? right. එතකොට මේ ඉස්සෙල්ලා max කියලා වෙලදී 90 හරි. මේ ඉතින් එහෙම ඉන්න දැන් මෙන්න මෙතනදී මෙන්න මේ දෙන්න මෙයා වෙච්ච ගමන් මෙන්න මෙයාලා හරි මේ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තටයි හරිද මේ පැත්තේ ඉන්න කුහර මේ පැත්තටයි සුටු ගාලා මාරු වෙන්න try කරනවා හරි එන්න වේගෙන් දුවගෙන නැති එන්න මෙයාලානේ හරි ආසයිනේ දෙපැත්තේ කට්ටිය ඉන්නේ ධන කට්ටිය ඍණ කට්ටිය එකට සෙට් කරා හරි ධන කට්ටියව ඍණ කට්ටියව එකට සෙට් කරලා තමයි මේ තියෙන්නේ දැන් එහෙම කරාම මම දැන් මෙන්න මේ කෑල්ල මේකට අඳින්නම් පුතේ මේ සෙට් එකම දැන් මම මෙහෙම එක මේක රැන්දා මෙතන තිබිච්ච මේක මෙතනට ආවා ඒත් එකම මෙයා අරහෙට යන ගමන්නේ එයත් එක්ක සම්බන්ධ වෙන්න මෙයා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා ඔන්න මේ ඔන්න බලන්න මේ හරි මේ කුහර දෙක මෙතනට ආවා
හරි ඒ කුහර දෙක මෙතනට ඇවිල්ලා මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක මොකද වෙන්නේ? පෙයා වෙනවා. හරි ඒකට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම එහෙම පෙයා වෙන්න බැරි වෙච්ච ටික මෙන්න මෙහෙම තියෙනවා මෙතන ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ. පෙයා වෙන්න බැරි වෙච්ච ටික මෙන්න මෙහෙම තියෙනවා. ඒ වගේම මෙතන තිබිච්ච ඉලෙක්ට්‍රෝන දෙක මොකද වෙන්නේ පුතේ? තව චුට්ටකින් කට් වෙයි ආයෙසරයක් ලොග් වෙන්න නෙමෙයිත්. ඒ ඉලෙක්ට්‍රෝන දුවගෙන ගිහිල්ලා මෙන්න මෙයා ගාවට සෙට් වෙනවා. මෙයා මේ දෙන්න ගාවට. හරි. මේ දෙන්න ගාව කියලා කියන එතන මොනවද තියෙන්නේ? එතන තියෙන්නේත් රවුන්ඩ් එකක්. කුහර දෙකක් තියෙන්නේ. සහ අනික් තැන් වලත් ඒ කියන්නේ ඊට එහායිනුත් තව කුහර මෙහෙම තියෙනවා right. නමුත් අර ඉලෙක්ට්‍රෝන දෙකට මෙන්න මේ කුහර ගාවට මේ පළවෙනිම කුහර දෙකට විතරයි යන්න පුළුවන් උනේ. හරි. පළවෙනිම කුහරේ ගාවට ගියම ටොකොස් ගාලා බදාගෙන නතර වුණා right. දැන් එහෙම ගියාමයි ගිය ගමන්ම ඊට මෙන්න මේ කලාප ගැන මොකද කියන්න බලන්න. මෙන්න මේ හරිය. ඔයාට පේනවද මෙන්න මේ හරිය පුතේ සහ මෙන්න මේ හරියේ මම මේ අඳින කඩ රේඛා දෙක අතර මැද කොටස. හරි. මම ඒ ගැන ඊළඟ විනාඩියේදී ඊළඟ ප්‍රෙසෙෂන් එකේ කියලා දෙන්නම් right. කල්පනා